ඉහත කාර්ය ඉටු කිරීමට පොඩ්ඩක් කියලා බලන්න මොකද තියෙන්නේ කියලා. මේක අපි 70 අද 71 වෙනි කතා කරන්න තියෙන්නේ නේද? අපි 70 වෙනිකන් කතා කරානේ. sorry ඉන්න මෙතනදී මොළය මගින් ඉටු කරන කාර්ය කිහිපයක් පහත දක්වා ඇත. ඒ කාරණා තුනක් තමයි මේ තියෙන එකක් තමයි දේහයේ සමතුලිත බව රැකීම, හෘද ස්පන්දනය පාලනය කිරීම, මතකයේ දැනුම බුද්ධිය වැනි මානසික ක්‍රියා පාලනය කිරීම. එතකොට මේවා කෙරෙන්න මේ ඉටු කිරීම සඳහා දායක වන මොළයේ කොටස් නිවැරදි පිළිවෙලින් දක්වා ඇති වර්ණය වන්නේ කියලා අහන්නේ. එතකොට දේහයේ සමතුලිත බව රැකීමයි, හෘද ස්පන්දනය පාලනය කිරීමයි, මතකයේ දැනුම බුද්ධිය වැනි මානසික ක්‍රියා පාලනය කිරීම. මෙන්න මේවා කරන මොළයේ කුමන කොටසින්ද කරන්නේ කියලා තමයි අහන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් මම හිතන්නේ ඔය ඉස්සෙල්ලත් අපිට හම්බුණා. අපි බලමු මේ මොකද්ද මේ කියන්නේ කියලා. ඔය ඉස්සෙල්ලත් මම මේ ගැන සඳහනක් තිබුණා මේ අපේ සටහනේ. මේක වෙන්න ඕන. ඔව්. sorry. ඒක නෙමෙයි ඉන්නේ. සටහන පල්ලෙහා ගිහින් මොකක්ද ඒකට උත්තරේ කියන්න පුළුවන්ද මතකද? මේ තියෙන්නේ මෙතන. එතකොට මෙන්න මේ පේනව නේද ස්ලයිඩ් එක? ස්ලයිඩ් එක පේනව නේද? ස්ලයිඩ් එක පේනවද? එතකොට මොකද්ද මේ කාර්ය ඉෂ්ට මේ ඉටු කරන මේ කොටස් පිළිවෙලින් දේහයේ සමතුලිත බව රැකීම කවුද කරන්නේ? කවුරුත් කතා කරන්නේ. සුබෝධි පිරිවෙන මේ දේහයේ සමතුලිත බව රැකීම කවුද කරන්නේ? කෝ කතා කරන්නේ නැද්ද? හරි. දේහයේ සමතුලිත බව රැකීම කවුද කරන්නේ කියන්නේ කොහොමද? දැන් මේ ප්‍රශ්න ටිකේ අපි ඉදිරියේදී කතා කරන් යන්නේ එහෙමයි. ඒකෝද මේකේ සමතුලිත බව රැකීම තියෙන එක තියෙන්නේ කාටද? මෙන්න මෙතන තියෙනවා. කාටද? අණු මස්තිෂ්කය. දේහයේ සමතුලිත බව රැකීම. ඒකට එහෙනම් මේකේ දේහයේ සමතුලිත බව රැකීම කියේ අණු මස්තිෂ්කය කියන උත්තර දෙකක් තියෙනවා. මේකයි මේකයි. එතකොට ඊළඟට තියෙන්නේ සුෂුම්නා ශීර්ෂකයි මස්තිෂ්කයයි. දැන් මතකයේ දැනුම බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කිරීම කියන අපිට සාමාන්‍ය මතක තියෙන මතකයි මස්තිෂ්කය කියලා. එහෙම වුණොත් මේකේ උත්තරේ වෙන්නේ කීයද? 71 කීවෙනි උත්තරේ දෙන්නේ? පළවෙනි උත්තරේ නේද? 71 1. ඒකට පිළිතුර වෙන්නේ එකේ 71 1 සයි. එකනේ. ඇයි ඉස්සෙල්ලා කතා කරේ නැත්තේ? සර් මේ පොඩක් එළියට ගියා. ඒක තමයි මම බැලුවා කොහොමද දැන් හිටපු මේ අපේ හාමුදුරුවෝ ටික නෑනේ කියලා. මම කතා කරට අපි දානි පිරිවෙනේ හාමුදුරුවෝට කතා කරන්න බෑ මතනේ ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේක තමයි පිළිතුර වෙන්නේ. 71 අනුමස්තිෂ්කයයි සුෂුම්නා ශීර්ෂකයයි මස්තිෂ්කයයි තමයි පිළිවෙල. එතකොට අපි මේකේ උත්තරේ හොයාගන්න මේකේ අනුමස්තිෂ්කය දෙකේම තියෙනවා. එතකොට අපි මේ දෙකෙන් තමයි අපි තෝරගන්න ඕනේ. මේක දෙකම අහකට යනවා. එතකොට මතක තියාගන්න සමතුලිත බව රැකින්න හැමතිස්සෙම අනුමස්තිෂ්කයෙන්. එතකොට මතකයේ දැනුම බුද්ධිය වෙනසස් මානසික ක්‍රියා පාලනය කරන්නේ මස්තිෂ්කයෙන්.
එතකොට 1යි 3යි දන්නවා නම් අපිට උත්තරේ හොයාගන්න පුළුවන් මෙන්න දෙවෙනි එක නොදැනගෙන හිටියත්. පිළිතුර වන්නේ 1. 2 72 පාරම්පරික ක්‍රමානුව සකසාගත් ආහාර පමණක් අඩංගු පිළිතුර වන්නේ. මේක නම් හරි ලේසි. බලන්න කල්පනා කරලා උත්තර කියන්න පුළුවන්ද කියලා. 72 එකට පිළිතුර මොකක්ද කියලා. මේක නම් සාමාන්‍ය එක නේද සර්? දැනීමෙන් උත්තරේ ගන්නත් පුළුවන්. 72 1. ඔව්. ඔව් නේ 72 එක තමයි උත්තරේ වෙන්නේ. මොකද මේවා තියෙනවානේ මේවා අයින් කරන්න ඕනේ. මේක බෑ. මෙතෙන් ගත්තොත් මේ තෙම්පරාදුපත් කියන එකත් සාම්ප්‍රදායික ආහාරයක් නෙමෙයි. රොටිත් සාම්ප්‍රදායික ආහාරයක් නෙමෙයි. ඒතකොට ඒ හින්දා ඒ වර්ණ තුන වහකට යනවා. 72 එක තමයි මේ හරියන්නේ හත්මාලුව කියන්නේ එළවලු වර්ග 7ක් විතර වගේ දාලා හදන ඒ කියන්නේ සාමාන්‍ය පෝෂක පදාර්ථ ගොඩක් අඩංගු එළවලු වර්ග තමයි අපි එකට එකතු කරන්නේ. ඒ ಜಾති වර්ග 7ක් දාලා වෙන එක තමයි මේ හත්මාලුව කියන්නේ. කලවම් පලාමැල්ලුම් කියන්නේ මැල්ලුම් වර්ග මැල්ලුම් පළ වර්ග ಜಾති කීපයක්. පොළ කදයි තැඹුම් හොදේ දන්නවනේ. තැඹුම් හොදේ හදන්නේත් ඔය කරපිංච ලුණු මේ ලුණු මිරිස් මේ ඒවා දාලා සූදුළු ඒව එහෙම දානවා. ඒකට සුදු ලුණු ඒ වර්ග දාලා ගොරක එහෙම දාලා හදන එකට අපි කියනවා තැඹුම් හොදි කියලා. එතකොට මේක සාම්ප්‍රදායික පාරම්පරික ක්‍රම අනුව සකසලා තියෙන්නේ ආහාර පමණක් අඩංගු පිළිතුරු වන්නේ මෙන්න මේක. හරි? 73 මිනිස් සිරුරේ තුල රෝග වලට රොතු දීම සඳහා ස්වාභාවිකම පීටි ශක්තිය සහ හැකියාවට කියන නම තමයි අහන්නේ. ස්වාභාවික ප්‍රතිශක්තිය, කෘත්‍රිම ප්‍රතිශක්තිය, පරිචිත ප්‍රතිශක්තිය, ප්‍රතිශක්තිකරණයයි. එතකොට මේක පොඩි ස්ලයිඩ් එකක් තියෙනවා. මේක මම අර ගිය සමානේ කරපු පාඩමේ සඳහන් කොටසක්. ප්‍රතිශක්තිය කියන්නේ මොකද්ද? විශිෂ්ට සහ පරිචිත ප්‍රතිශක්තිය. එතකොට ප්‍රතිශක්තිය කියන්නේ මොකද්ද කියන එක තමයි මේකෙන් අහන්නේ. ස්වාභාවික පරිචිත ප්‍රතිශක්තිය කියලා ඒක කොටස් දෙකකට වෙන් කරනවා. අපි ස්වාභාවික පරිචිත ශක්‍රීය ප්‍රතිශක්තිය සහ ස්වාභාවික පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය. එතකොට මේ ස්වාභාවික පරිචිත ප්‍රතිශක්තිය කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි රෝගකාරකයන් ප්‍රථම වරට ස්වාභාවිකව ශරීරගත වුණාම ඒගොල්ලෝ විනාශ කිරීම සඳහා ශරීරය ඇතුලේ හැදෙනවා ප්‍රතිදේහ කියලා දායි. ප්‍රතිදේහ හැදෙනවා. ඒ කියන්නේ ඒ අදාළ විස බීජයට ප්‍රතිදේහය හැදෙනවා. එතකොට ඒ මගින් අපව ස්වභාවිකව රෝග වලින් ආරක්ෂා වෙනවා. ඒතර එකපාරක් හැදුනහම ප්‍රතිදේහය ඇඟේ තියෙන නිසා දෙවෙනි වර විස බීජය ඇතුළු වෙච්ච ගමන් මොකද වෙන්නේ? අපේ විස බීජය නිකම්ම මර්ධනය වෙනවා. නිකම්ම විස බීජය මර්ධනය වෙනවා. ඒ කියන්නේ වෛරස් මේ ආසාදනයේ වුණාම ඊළඟට ස්වාභාවික පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ රෝගකාරකයා තම සිරුරට ඇතුළු වීමකින් තොරව වෙනත් ධාරකයෙකු විසින් ස්වාභාවිකව නිපදවනු ලබන ප්‍රතිදේහ තමාගේ මේ ලැබීමෙන් ප්‍රතිශක්තියක් හම්බ වෙනවා. උදාහරණයක් මාතෘ ප්‍රතිදේහ අම්මා මව් කිරි දෙනවා. ඒතර මව් කිරි වල කොලෙස්ටරෝල් කියලා තියෙනවා මේ ද්‍රව්‍යයක්. ඒ ද්‍රව්‍යයෙන් දරුවාට ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒ කියන්නේ රෝගකාරකයා ඇතුළු වීමකින් තොරව මවගෙන් යන මව් කිරි වලින් ප්‍රතිශක්තිය ලැබෙනවා. ඒකෙන් ප්‍රතිදේහ අම්මාවගෙන් ප්‍රතිදේහ ළමයට හම්බ වෙනවා. ඒ ප්‍රතිදේහ වගේ ප්‍රතිශක්තියක් ලැබෙනවා. ආන් ඒකට කියනවා ස්වාභාවික පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය කියලා. ඊළඟට මේ තව එකක් තියෙනවා කෘත්‍රිම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය. කෘත්‍රිම පරිචිත සක්‍රීය ප්‍රතිශක්තිය. ඒතර ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් උදාහරණයක් පෝලියෝ දර ප්‍රචණ්ඩතාව අඩපණ කරන ලද සුදු ජීවී අඩපණ කරන ලද සුදු ජීවීන් තමයි මේ එන්නතට ශරීරයට එකතු කරන්නේ එන්නතක් විදිහට. ඒවා කෘත්‍රිමව තමයි මේ ප්‍රතිදේහ අපි නිපදව ගන්න. ඒ ප්‍රතිදේහ ඇතුළු කිරීමෙන් මොකද කරන්නේ? ප්‍රශක්තිකරණයක් ලබා දෙනවා. ඒ වගේ එන්නත් කීපයක් තියෙනවා. ඔය එන්නත් පාඩමේදී ආම්බුන්ට මම ගිය සමානේ සම්බන්ධ වුණා නම් හම්බන්න දැනගන්න හම්බුනේ නැති මම ඒ වගේ තියෙන රූපත් එක්ක එහෙම පෙන්නවා. එතකොට ප්‍රතිශක්තිකරණයේ කෘත්‍රිමව ලබා දෙනකොට ඒ ලබා දෙන එන්නත් වර්ගය. ඊළඟට කෘත්‍රිම පරිචිත
අක්‍රීය ප්‍රතිශක්තිය. කෘත්‍රිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය කියන්නේ වෙනත් ප්‍රභවයකින් නිස්සාරණය කරගත් ප්‍රතිදේහි කෘත්‍රිමව ලබා දීමෙන් ප්‍රතිග්‍රාහකයා තුළ ප්‍රේරණය වන తాවකාලික ප්‍රතිශක්තිය. මොකද ඒ කියන්නේ වෙනත් ප්‍රභවයකින්. ඒ කියන්නේ අපි හිතමු මේ මොනවා හරි ප්‍රභවයකින් කියන්නේ මේකෙන් අදහස් කරන්නේ උදාහරණයක් උත් එහෙම ওই ප්‍රතිදේහ කියන්නේ මේ ටෙටනස් අපි කියන්නේ මොනවද ඒවට කියන්නේ මේ කකුලේ ඔය කකුල් එන වර්ග කටු වර්ගය වුණාම මලකට කාපු ඒවා තියෙන ඔය ටෙටනස් කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියාව වෙනත් ප්‍රභවයකින් කියන්නේ වෙන කෙනෙකුට ඇතුළු කරලා ඒකෙන් නිස්සාරණය කරගන්නා ද්‍රව්‍ය. ඒවෙන් ගන්න ප්‍රතිදේහ වලින් හදන එන්නත. ඒවා අපි මිනිසුන්ට ප්‍රතිශක්තිකරන එන්නත් විදිහට ලබා දෙනවා. ඒතකොට ඒවෙන් ඒව ලබා දුන්නහම ඇතිවන මේකට අපි කියනවා මොකද්ද? ප්‍රතිශක්තියට කෘත්‍රිම පරිචිත අක්‍රීය ප්‍රතිශක්තිය කියලා. ඒක తాවකාලිකයි කියනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5ක් දක්වා තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ ආපහු නැවත අර වගේ කටුවක් වගේ වුණාම ආයි අවුරුදු 5කින් අපි ඒ නැත විද ගන්නවා. తాවකාලිකයි කියන එකකින් අදහස් කරේ ඒකයි. ඒක දීර්ඝ කාල. ඔව් පිටගැස්ම පිටගැස්මට විදින්නෙත් ඒ වගේ එන්නත් නේද? ඔව් පිටගැස්මට විදින්නේ ඔව් පිටගැස්මට විදින එක ගැන තමයි දැන් මම ඔය කිව්වේ. දැන් සමහර එන්නක් තියෙනවා ලයිෆ් ටයිම්. ඒ කියන්නේ මේ සෑහෙන කාලයක් ඒ කියන්නේ ජීවිතාන්තය දක්වාම තියෙනවා. සමහර ඒවා తాවකාලිකයි. ඒවා මොකද වෙන්නේ මේ පොඩි කාලයකට අවුරුදු 5කට ඒ වගේ තමයි උපරිම අවුරුදු 5ක් වගේ තමයි තියෙන්නේ. ඒකට ආයි අවුරුදු 5 වුණාට පස්සේ අපේ කකුලේ මොනවා හරි කට්ටක් මේ මලකට කාචු දෙයක් ඇන්නොත් එහෙම අපි එතකොට ආයි අර එන්නතින් ප්‍රතිශක්තිය ලබා ගන්න වෙනවා. දැන් එහෙම එන්නත තමයි ඔය ටෙටනස් කියන්නේ. ටෙටනස් කියන්නේ එන්නත ඒ වගේ එකක්. හරි? එතකොට ඔන්න ඔහොම තමයි මේ ඔක විස්තරය. එතකොට මේකේ අහන්නේ ප්‍රශ්නේ බලන්න අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ අහන්නේ මිනිස්සු තුළ ඔරොත්තු දීම සඳහා ස්වභාවයෙන්ම පිහිටි. ස්වභාවයෙන්ම පිහිටි ප්‍රශක්තිය තමයි අහන්නේ. මොකද අපි ඒකට කියන්නේ ස්වභාවයෙන් පිහිටි ප්‍රශක්තිය මෙතන තියෙනවා. මේවෙන් කවුද කියන්නේ? ස්වභාවික ප්‍රශක්තියයි, පරිචිත ප්‍රශක්තියයි, ප්‍රතිශක්තිකරණයයි, කෘත්‍රිම ප්‍රශක්තියයි. ඒක ස්වභාවික ප්‍රශක්තියයි. ස්වභාවයෙන්ම පිහිටි එකට අපි කියනවා මොකද්ද? ස්වාභාවික ප්‍රශක්තියයි කියලා. හරි? ඊළඟට බලන්න මේක 73න් පස්සේ මේ 74 75 කින් ප්‍රශ්න දෙක. මේක බලන්න කොහොමද එන්නේ කියලා ඒක මට කියන්න බෑ ඒකේ කොහොමද යන්නේ කියලා. වික්ෂුන් වහන්සේලාගේ කායික තත්ත්ව අවබෝධ කරගෙන දානයේ සැකසීම. වික්ෂුන් වහන්සේලා බොනවන රෝග වලට භාජනයේ වීම. මොකද වෙන්නේ? කායික තත්ත්වය අවබෝධ කරගෙන නැතුව දානය සකස් කරාම මොකද්ද වෙන්නේ? එහෙම වුණොත් මොකද්ද මෙතන මේක වැඩි ගත්තොත් අනිත් එක්කලා මොකද වෙන්නේ? දැන් අපි හැමතිස්සෙම වැඩිනේ ගන්න. අඩු වෙනවා. වික්ෂුන් වහන්සේලාට අවබෝධ කරගෙන දානය සැකසීම නේද? ඔව්. එහෙම වුණොත් එහෙම වික්ෂුන් වහන්සේලා බොහෝ නොවන රෝග වලට භාජනය වීම මොකද අඩු වෙනවා නේ? අඩු වෙනවා. හරි හම්දු කිව්වා. ඒතර ඒක අඩු වෙනවා. නිතිපතා සක්මන් භාවනාවේ නිරත වීම වැඩි වෙනකොට භික්ෂුන් වහන්සේලාගේ කායික හා මානසික යහපැවැත්ම තහවුරු වීම වැඩි වෙනවා. වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කර ඇති ප්‍රශක්තිකරණ එන්නත් ලබා ගැනීම හා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැඩි වෙනකොට රෝග වලින් වැළකීමට හැකියාව ලැබීම මොකද වෙන්නේ? රෝග වලින් වැළකීමට හැකියාව ලැබීම වැඩි වෙනවා. මනසේ ඇතිවන අයහපත් සිතුවිලි මත ක්‍රියා කිරීම වැඩි වෙනකොට හොඳ එකක් මේක. මනසේ ඇතිවන අයහපත් සිතුවිලි මත ක්‍රියා කිරීම වැඩි වෙනකොට යහපත් ධාර්මික කටයුතු නියැලීමේ හැකියාව අඩු වෙනවා. එතනට දැන් කි උත්තර ගන්න එක ලේසි. මේක අනිවාර්යෙන් ඊතරේ යඳ ගන්න උත්තර ගන්න ලේසි. හුඟක් අපේ හාමුදුරුවෝ ටික දන්නේ නැහැ.
මේ පාඩම් වලට සම්බන්ධ වෙච්ච අයට නම් දන්නවා. දැන් මේ අනිත් අය මේ ප්‍රශ්නෙට උත්තර ලියන්නෙම නෑ. දැන්ට අපි ප්‍රශ්න පත්‍ර බලන්න ගියාම අපිට තේරෙනවා මේ ප්‍රශ්න දෙක බොහෝ අයගේ වැරදි. මොකද මේක හිතෙන් කල්පනා කරලා ගන්න ගියොත් ගන්න බෑ කවදාවත්. සෑහෙන වෙලාවක් ගත වෙනවා. ගන්න පුළුවන්. හොඳ සමාධියක් තියෙන කෙනෙකුට නම් මේ ගැන කල්පනා කරලා හිතින් උත්තරේ ගත්ත හැකියි. එහෙම නැතුව මේක උත්තරේ ගන්න අමාරුයි. එහෙනම් තමයි මේ ඉතලා දාන්න කියලා කියනවා. මම ඉතලා දාලා මේ උත්තරේ ගන්න කියලා තියෙන්නේ ඒකයි. එතකොට පළමුවෙන්නේ වැඩිවීම, දෙවැන්නේ වැඩිවීම. අනුලෝම සමානුපාතික කහන්නේ. පළමුවෙන්නේ වැඩිවීම, දෙවැන්නේත් වැඩිවීම. ඒක උත්තරය BC. ඔව් BC දෙන්න තමයි උත්තරේ. ඒතර උත්තරේ මෙන්න මේ 3 74 3. ඊළඟට 75 පළමුවෙන්නේ වැඩිවීම, දෙවැන්නේ අඩුවීම. වැඩිවීම, දෙවැන්නේ අඩුවීම. එතකොට AD නේ. AD මෙන්න මෙයා. හරි. එතකොට ඔන්න ওই කාරණා දෙක තමයි ඒකට පිළිතුර එන්නේ. ඊළඟට බලන්න අද මේ පිළිවෙල සම්බන්ධ වෙලා නැහැ. මොකක් හරි ගැටලුවක් එන්නේ නැති. තාම ඇවිල්ලා නැහැ. තව ටිකක් වෙලා යනකොට ඊළඟට දහඩිය සමමත පිට ලබා දීමට ක්‍රියා කරනු ලබන්නේ. දැන් අපි දන්නවා අපේ දහඩිය ස්වේද ග්‍රන්ථි. ඔය 76 මේ අහන්න පොඩ්ඩක් එක දැන් හැමදෙක එක කියලානේ. මොන බලන්න දහඩිය මම හොඳ ප්‍රශ්නයක් මේක. සමමත පිටට ලබා දීමට ක්‍රියා කරනු ලබන්නේ. දැන් 10 ඇත්තටම දාදී දාන්නේ ස්වේද ග්‍රන්ථියෙන් තමයි. ඒක ලබා ක්‍රියා කරන්න මේ සම මත පිටට ලබා දීමට ක්‍රියා කරන ලබන්නේ. තව ප්‍රශ්න තීව්‍ර කරලා තියෙන්නේ. එහෙනම් කවුද? ප්‍රාණ ස්වේද ග්‍රන්ථි ප්‍රාණ නේද? නෑ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ඔව් මේ ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. මේ රෝම දණ්ඩ. මෙතන ප්‍රණාලයක් තියෙනවා. ප්‍රණාලය ඔන්න බලන්න. ඔව්. ඔන්න බලන්න. මේක බලමු. ඉතින් දැන් මම පේනවා නේද? මේ තියෙන්නේ දැන් කන්නේ ගමන. ස්වේද ග්‍රන්ථිය. ස්වේද ග්‍රන්ථිය දැන් පේනවා නම් අඩු ඇති. මෙතන දකින්න මම මෙහෙම කරමු. පේනවා අඩුයි මේ පින්තූරේ ටිකක්. මේ පාඩමත් මේ කොටස ඉතාම වැදගත්. දැනන් ඉන්න ඕනේ මේ තියෙන කාරණා අනිවාර්යයෙන්ම බලමු. දැන් ටිකක් හරි පේනවා ඇතිනේ. බලන්න මේකේ ස්වේද ග්‍රන්ථිය පේනවද කියලා. මෙන්න තියෙන ස්වේද ග්‍රන්ථිය. මෙතන තියෙන ස්වේද ග්‍රන්ථිය. මේ තියෙන ස්වේද ග්‍රන්ථිය. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය තියෙන රෝම මූලයත් එක්කම මේ. මෙතන තියෙන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය. ඒක වෙනම එකක්. එතකොට ස්වේද ග්‍රන්ථිය කියන්නේ මේ අනිත් එක. මේ තියෙන ස්වේද ග්‍රන්ථිය මේ තියෙන ස්වේද ග්‍රන්ථියේ ප්‍රණාලයේ මේ සම්මත පිටට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ස්වේද ග්‍රන්ථියෙන් තමයි දහඩිය සම්මත පිටට ඇත්තටම මේ ඉන්නේ මේ ස්වේද ග්‍රන්ථියෙන් තමයි. නමුත් සම මත පිටට එන්නේ ස්වේද ග්‍රන්ථියේ ප්‍රණාලයේ මගින්. හරිද? මේ ප්‍රශ්නේ තීව්‍ර කරලා තියෙන්නේ. එතකොට උත්තරේ එන්න ඕන මේක කීයද? 4 නේද? ස්වේද ග්‍රන්ථිය කියලා කියනකොට වැරදි. ප්‍රශ්නේ තවත් අහලා තියෙනවා මේ සමමත පිට කියලා අහලා තියෙනවා. ඔන්න වගේ ප්‍රශ්න විභාගෙදී ලබා දෙනවා බොහෝ විට බලන්න මේ වගේ එකම ස්වේද ග්‍රන්ථිය මේ වගේ ස්වේද ග්‍රන්ථිය ප්‍රණාලය කියලා තියෙන අවස්ථාවකදී ස්වේද ග්‍රන්ථියේ ප්‍රණාලයෙන් තමයි සමමත පිටට ලබා දීමට ක්‍රියා කරන්නේ. නිකන් උත්තරේ මේක කියලා අපි හිතන්න එපා. මේ ප්‍රශ්නේ තව ටිකක් හොඳට කියවලා බලන්න. ඕක මේ ප්‍රශ්න සාකච්ඡාවේ වටිනාම දේ තමයි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක. දැන් අපි දැන් ඇත්තටම මේ අර උත්තරේ 1 කියලා ගත්තා නම් එහෙම ඒක 1 නෙමෙයි උත්තරේ. ඉන්නේ කීයද? 4. දැන් අපි හිතුවේ 1යි කියලා. නමුත් පිළිතුර 4. ඊළඟට පහත් දක්වා ඇත්තේ පරිසරයේ අධික උණුසුම් රස්නය සහිත වීලි කාලගුණ තත්වයක් ඇති අවස්ථාවකදී ශරීර සෞඛ්‍ය යහපැවැත්ම පවත්වා ගැනීමට කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයකි. පහත් දක්වා ඇත්තේ පරිසරයේ අධික උණුසුම් රස්නය සහිත අධික උණුසුමුයි රස්නෙත් තියෙනවා. වීලි කාලගුණ තත්වයක් තියෙනවා. ශරීර සෞඛ්‍ය යහපැවැත්ම පවත්වා ගැනීමට ක්‍රියා කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඒතර මේවෙන්
ශරීර සෞඛ්‍යයට යහපත් වන්නේ මොනවද කියලා අහනවා. මොකද්ද පවත්නා උණුසුම් දේශගුණයට ගැලපෙන ලෙස ඇඳුම් පැළඳුම් භාවිතා කිරීම. ඒක සෞඛ්‍යයට යහපත්ද කියලා අහනවා. ඊට වැඩිපුර දියර වර්ග තැඹිලි ආදී පානය කිරීම. ඒකත් යහපත්ද කියලා අහනවා. සම්මත වියලීමෙන් වළක්වා ගැනීම සහ විවිධ කෘත්‍රිම ආලේප කිරීම. එතකොට සෞඛ්‍ය යහපත් මේ සමේ කියන්නේ ශරීර සෞඛ්‍ය යහපත්men පවත්වා ගන්න මේ කියන කාරණේ හරිද කියලා අහනවා. නිතරම ශරීරයේ ජලයෙන් තෙත්ව තබා ගැනීම. ඔන්න ඔය කාරණා හතරක් දීලා අහනවා. මොකක්ද අහන්නේ? ශරීරයේ සෞඛ්‍ය යහපැවැත්ම පවත්වා ගැනීමට නම් මොකද්ද මේ හතරෙන් වෙන්න ඕනේ? B එක. 77 AB දෙක ගන්න පුළුවන් සර්. ඔව් AB දෙක තමයි ගන්න වෙන්නේ. මේකවල වැරදි. දැන් කෘතිමාලේපන ආලේප කරොත් එහෙම මේ ඒක ප්‍රශ්නයක්. ඔව් ශරීර සෞඛ්‍යයට හොඳ නැහැ කෘතිමාලේප ආලේප කරනවට. නමුත් අපි දන්නවා මේ පිරිමියට වඩා ගොඩක් ගැහැණුවයි ඔය වුණ තරම් ඕවා ගාගෙන ඉන්නවා. හොඳ නෑ ඇත්තටම. මොකද ඔය මේ තියෙන්න පුළුවන් රසායනික ද්‍රව්‍ය හැමට විෂ සහිතයි. හැමේ රෝග ඇති කිරීමට සමත් වෙනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ ඒවා මේ ඇත්තටම ගන්න හොඳ නැහැ. නුගායින තරමට තමයි වඩා හොඳ. ස්වාභාවික දෙයක් නම් වඩා හොඳයි. ওই කෝමාරිකා වගේ දෙයක් නම් ඒවා ස්වභාවික ආලේප ඉතා හොඳයි සමට කෝමාරිකා. ඊළඟට කුංකුම කහ ඒ වගේ ඒවා නම් සෞඛ්‍යයට හිතකරයි. ඒ වගේ වගේවට කමක් නැහැ. නමුත් કૃතිම දේවල් ආලේප කිරීම ඉතාම විෂ සහිතයි ශරීරයට. එතකොට මේ ඒවා ආලේප කිරීම ඒ තරම් හොඳ නැහැ. ඊළඟට ශරීරයේ ජලයෙන් තෙත්ව තබා ගැනීම. ඇයි මේ කාරණේ වැරදි වුනේ? ඒකත් හොඳයි. අපි දන්නවනේ ඇත්තටම රස්න විලාක ශරීරයේ තෙත්ව තිබ්බනම් එහෙම මේ නිතරම ජලයෙන් තෙත්ව තියාගත්තා නම් අපිට ඇත්තටම හරිය අමාරුවක් නැහැ නේ. දන්නවනේ කූල්නේ ශරීරේ. ඇයි ඒක වැරදුනේ? ඒකත් හරියන්න තිබ්බනේ. ඒක වැරදුනේ. අපි දන්නවා නිතරම ශරීරයේ ජලයෙන් තෙත්ව තබා ගත්තොත් මොකද වෙන්නේ? අපිට සෙම හැදෙනවානේ. අපි කියන සාමාන්‍යයෙන් ඇඟ තෙත්ව තියාගෙනට අපිට සෙම හැදෙනවා කියලා. ඉතින් ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? ඒ ශරීරයේ නිතරම තෙත්ව තබා ගැනීමෙන් ඒ තරම් සුදුසු නෑ. අපිට සෙම් රෝග ඇති වෙන්න පුළුවන්. සමහරට නියුමෝනියාව දක්වාම යන්න පුළුවන් සෙම හැදුවොත් එimhe ශරීරයේ නිතරම තෙත්ව තියාගත්තොත්. ඉතින් ඒ හින්දා මොකද කරන්නේ? අපි ශරීරයේ නිතරම තෙත්ව තබා ගැනීම සුදුසු වෙන්නේ නෑ. එතකොට එහෙනම් පිළිතුර වෙන්නේ AB. මේක තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට පුද්ගලයාගේ ශාරීරික ස්කන්ධ දාර්ශකය body mass index ගණනය කිරීම සඳහා ලබා ගත යුතු මිනුම් වන්නේ මේක නම් ලේසි බලන්න අපේ හාමුදුරු කියන්න බලන්න මේ උත්තරේට එන්නේ AB2 ඔව් AB2 තමයි එන්නේ ඒක හරියම ලේසි ඔව් අපි දැන් ගන්නේ උස බර උස බෙදීම බර බෙදීම උසේ වර්ගයේ මීටර වලින් එතකොට මේකේ ඒකක මොනවද යට තියෙන මීටර වර්ග තියෙන උඩ තියෙන කිලෝග්‍රෑම් එහෙනම් ඒ වගේ එකට අපි කියවන්නේ කොහොමද ඒ වගේ එකක් බර බෙදීම උස ඔව් බර බෙදීම දැන් බර බෙදීම උස තමයි අපි ඒ වගේ එකක් කියවන්නේ කොහොමද අපි දන්නවනේ හොඳ ආකාරව මේකේ මේ එන්නේ මේ බර බෙදීම උස කියලා එතකොට අපි ඒ වගේ එකක් කියවන්නේ කොහොමද අතන යට තියෙන වර්ගය කියලා වර්ග මීටරයට කිලෝග්‍රෑම් නේ ආ වර්ග මීටරයට කිලෝග්‍රෑම් කියලා කියවන්නේ යට තියෙන්නේ මේ වර්ග මීටර කියන එකේත වර්ග මීටර උඩට එනකොට මොකදනේ වර්ග මීටරයට වෙනවනේ රින හින්දා වර්ග මීටරයට කිලෝග්‍රෑම් වර්ග මීටර කිලෝග්‍රෑම් කියන එක තමයි ඒකකය වෙන්නේ ඊළඟට මේක මෙන්න මේ කොටසත් ඉතාම වැදගත් කොටසක් මේකිනුත් ප්‍රශ්න විභාගෙට නිතරම අහනවා මේකෙන් රචනා ප්‍රශ්නයක් හදන්නත් පුළුවන් දැන් ওই තියෙන එක දිහා බලාගෙන රචනා ප්‍රශ්න වලටත් ඔය වගේව එන්න පුළුවන්කමක් තියෙනවා නමුත් මෙතෙක් රචනා ප්‍රශ්න වලට එහෙම අහලා නැහැ නමුත් අහන්න පුළුවන් හොඳ ප්‍රශ්න හදන්න පුළුවන් තැනක් තමයි මේ තියෙන තැන බලන්න 79 ඔබ සෞඛ්‍යවත් පුද්ගලයෙකු නම් ඔබගේ සෞඛ්‍ය ස්කන්ධ දර්ශකයේ අයත් වන්නේ කියලා දීලා තියෙන ප්‍රමාණය
එතකොට අපි සෞඛ්‍යවත් පුද්ගලයෙක් නම් අපේ මේ ශරීර ස්කන්ධ දර්ශකය කියන්නේ අපේ කිරුවොත් අපේ මේ කියන්නේ බර කිරුවොත් කිරවලා අපේ මේ මොකද්ද ගණනය කරොත් එහෙම ශරීර ස්කන්ධ දර්ශකයේ ඒකකේ තමයි මම මේ දැන් ලියන්නේ. බොහොම අමාරුවෙන් ලියන්නේ. හරි. ඔන්න බලන්න. ඔන්න ඕකනේ ඒකකේ වර්ග මීටරයට කිලෝග්‍රෑම්. ඕකනේ ඒකකේ. එතකොට ශරීර ස්කන්ධ දර්ශකයේ වෙන්න ඕන උස බර වැදීම උස වර්ගය ගත්තාම උත්තරේ මේ තියෙනවෙන් කවුද? අපි සාමාන්‍යයෙන් තියෙන්න ඕන කියන නිරෝගී පුද්ගලයෙකුගේ අහන්නේ. සෞඛ්‍යවත් පුද්ගලයෙකු වුණා. ඒ කෙනෙක්ගේ තියෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය කොච්චරද? මේක මතක තියෙන්න ඕන. මේ ප්‍රමාණ ටික අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕන. මේක හැබැයි පොතේ නෑ. පොතේ නෑ මේ ප්‍රශ්න කළා තමයි උත්තර මතක තියාගන්න ඕන ක්‍රමය මොකක්ද කියලා. එතකොට මේ නිරෝගී කෙනෙකුගේ තියෙන්න ඕන ප්‍රමාණය. මේකේ එතකොට 79 අපේ අයිති වෙන්න ඕන කොයි කොටසටද කියලා අහනවා. දැන් මේ තියෙන්නේ කෘෂ එක්කෙනෙක්ගේ 18.5ට වඩා අඩුයි. C කොටස සර්. C කොටස. බලමු අපි මොකද්ද කියලා නේද? එතකොට මේ ඉන්නේ කෘෂ එක්කෙනෙක්ගේ. දැන් ඕක මේ ප්‍රස්තාර ටික මේකේ තියෙනවා. තුනේ පෙළපොත ළඟ තියෙනවා නම් බලන්න. තුනේ පෙළපොතේ තුනේ පෙළපොතේ තියෙනවා පිටුව 10. තුනේ පෙළපොතේ 10 පිටුවේ තියෙනවා මේ ශරීර ස්කන්ධ දර්ශකයයි වයසයි අතර ප්‍රස්ථාරය. තුනේ පෙළපොතේ. ඒතකොට ඒ ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා කෘෂ, සාමාන්‍ය බර, අධිබර සහ ස්ථූලතාවය කියලා එකක්. ඒතකොට ඒ පිළිවෙලටම තමයි ඕකේ තියෙන්නේ. කෘෂ, සාමාන්‍ය බර, අධිබර, ස්ථූලතාවය. මේ තියෙන්නේ මොකද්ද එතකොට? මේකේ තියෙන්නේ කෘෂ. මේ කෘෂ කියන එක මේ තියෙන්නේ. ඕකේ තියෙනවා දැක්ක නේද? පොත තියෙනවා නම් බලන්න. මේ තියෙන්නේ කෘෂ. පන්තිට සම්බන්ධ වෙන මේ පොත් තුනම ළඟ තියෙනවා වඩා ඵල ප්‍රයෝජනවත්. මේ තියෙන්නේ සාමාන්‍ය බර. එතකොට නිරෝගී කෙනෙක් ඉන්න ඕන එයාගේ බර බෙදීම උසේ වර්ගයේ මීටර වලින් අරලා බෙදුවාම එන උත්තරේ එන්න ඕනේ මෙන්න මේ අතරට 18.5ත් 25ත් අතර. එහෙම වුණොත් තමයි එයා සෞඛ්‍යවත් පුද්ගලයෙක් වෙන්නේ. නැත්නම් එයා සෞඛ්‍යවත් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ප්‍රස්ථාරයේ අනුව ප්‍රස්ථාරයේ යට ඉන්නේ කුෂ සාමාන්‍ය බර ඒ කියන්නේ මේක තැඹිලි පාට වගේ පෙන්ලා තියෙන කුෂ සාමාන්‍ය බර කොළ පාට අධිබර ලාදම් පාට ස්ථූල තදදම් පාට. කොහොමද පෙන්වන්නේ? එතකොට මේ වර්ණ වලට අනුකූල වන ඉලක්කම් ටික තමයි මේ තියෙන්නේ. මේ ඉලක්කම් ටිකයි වර්ණ ටිකයි මතක තියාගන්න. දැන් ආයි දවසක දෙන්න පුළුවන් මේ වර්ණ ටික දීලා ඒකට ගැලපෙන ඉලක්කම් ටික අහන්නත් පුළුවන්. MCQ එකකදී. වර්ණ ටික දෙනවා ඉලක්කම් ටික දෙනවා ගැළපීම කොහොමද කියලා අහනවා. එහෙම අහන්නත් පුළුවන්. මේ ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් ආකාර තමයි මම මතක් කරන්නේ. එතකොට දැන් මේකේ පිළිතුර වෙන්නේ මොකද්ද හාමුදුරනේ එතකොට? ඔකට සර් මේ B එක නේද සර් එන්නේ? B එක එන්නේ. B එක උත්තරේ එන්නේ. B එක තමයි උත්තරේ එන්නේ. හාමුදුර මතක තියාගන්න මේ ටික මේ පිළිවෙල මෙයා කෘෂ, මෙයා සාමාන්‍ය, මෙයා අධි, මෙයා ස්ථූල. කෘෂ සාමාන්‍ය අධි ස්ථූල කියලා මතක තියාගත්තා නම් හරි. කෘෂ සාමාන්‍ය අධි ස්ථූල. කෘෂ සාමාන්‍ය අධි ස්ථූල කියලා මතක තියාගත්තා නම් මේක මතක තියාගන්න ලේසි. ඒතර 22කට බය වෙන දෙයක් නැහැ. මේක 18 මේ තියෙන අගේ හැමතිස්සෙම 18.5ට අඩුයි. මේක 18.5යි 25යි අතර 25යි 30යි අතර 30ට වැඩි. මේක මතක තියාගන්න එච්චර අමාරු වෙන්න ඕනේ නැහැ. කෘෂ සාමාන්‍ය අධි ස්ථූල කියලා මතක තියාගන්න මේ හතර. ඒතර උත්තරේ මතක තියාගන්න ලේසි. එහෙනම් උත්තරය B. මේකත් හරි සරල ප්‍රශ්නයක්. බලන්න හම්බුනත් හොයාගන්න පුළුවන් උත්තරය කියලා. 80 ප්‍රශ්නේ තීරු දෙකක් දීලා තියෙන්නේ. ගැළපීමක් අහන්නේ. ආහාර කල් තබා ගන්න ක්‍රම ආහාර වර්ග මෙන්න මේ කැලේ නෑ තලපයක් බෙදලා තියෙනවා. මේ කැලේ නෑ ප්‍රශ්නේ. ආහාර වර්ග කිහිපයක් එක තීරුවේ තියෙනවා. එම ආහාර වර්ග කල් තබා ගන්නා ක්‍රම දෙක තීරුවේ දැක්වේ. ආහාරයි තීරුවයි තියෙන්නේ. එතකොට මේවැ අපිට කල් තබා ගන්න ක්‍රම එක අහන්නේ. එතකොට මොකද්ද එන්න ඕනේ පිළිතුර? බලන්න මේක ලේසි ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වගේ ප්‍රශ්න වලට පිළිතුර එන්නේ මොකද්ද කියලා. 80ට මොකද්ද බලන්න පිළිතුර එන්නේ?
දැන් අනිවාර්යෙන් අපි දන්නවා අඹ වගේ ඒවා නම් අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් ආච්චිලා මොකද කරන්නේ අම්මලා? අඹ වේලනවා. ඔව් වේලනවා. ඒකට මේක හොයාගත්තා B. හැබැයි කියන්නේ සර්. B ආ PADC හතරවෙනි ඔව් උත්තරේ. ඔව් හතරවෙනි උත්තරේ තමයි එන්නේ BADC එන්නේ. මාළු අනිවාර්යෙන් අපි දාන්නේ ජාඩි. වැලියට දාන්න බෑ මාළු. දුම් ගහන්න බෑ මාළු. මස් ගෙහුවට මාළු දුම් ගහන්න බෑ. එහෙනම් මේකේ උත්තරේ එන්නේ 4. B වර්ණ තියෙන දෙකක් තියෙනවා. ඒකිනුත් 4 වෙනි උත්තරේ තමයි එන්නේ. පහත් දැක්වෙන්නේ අත්පත්‍රිකාවට අඩංගු තොරතුරු කීපයකින්. ලීෆ්ලෙට් එකක තියෙනවා මෙන්න මේ තොරතුරු ටික. මත්පැන් හා ධූමපානයෙන් වැළකීම, දිනපතා තෝරාගත් වේලාවක් තුළ ව්‍යායාම කිරීම, වෛද්‍ය උපදෙස් රහිතව ඖෂධ භාවිතයෙන් වැළකීම, වර්ණ හා කෘත්‍රිම රසකාරක යෙදූ ආහාර පරිභෝජනයෙන් වැළකීම. එතකොට මේකට ගැළපෙන මාතෘකාව මොකක්ද? මේ මාතෘකා හතරක් දීලා තියෙනවා. මේ මොනවද අහනවා මේ මාතෘකාව මේ කියන ඒවා අදාළ වෙන්නේ මොන මාතෘකාවටද කියලා අහනවා. මේ කාරණා හතර මොන ලීෆ්ලෙට් එකකද දකින්න පුළුවන් කියලා අහනවා. ඔය පහත තියෙන දැන් මේක ලීෆ්ලෙට් එකක් කියලා හිතන්නකෝ. මේ ලීෆ්ලෙට් එකේ මොන ලීෆ්ලෙට් මේ මොන මාතෘකාවද ගැලපෙන්නේ කියලා අහනවා. මොකක්ද ගැලපෙන මාතෘකාව? මේ තියෙන ඉුවේ. මේකත් අමාරුයි ප්‍රශ්නේ. මත්පැන් හා ධූමපානයෙන් වැළකීම, නිතිපතා තෝරාගත් වේලාවක් තුළ ව්‍යායාම වල නිරත වීම, වෛද්‍ය උපදෙස් රහිතව ඖෂධ භාවිතයෙන් වැළකීම, බහිශ්‍රාවී පද්ධතිය තමයි මේක ගැලපෙන්නේ උත්තරේ. බහිශ්‍රාවී පද්ධතිය එකක් තමයි මේ කියන්නේ. හතරවෙනි එකෙන් මම තෝරගත්තේ. නිවැරදි පෝෂණ පුරුදු කියන එකත් මේකට ගැලපෙනවා. නමුත් ඊටත් වඩා මේ බානක මෙතන මෙහෙම එකක් තියෙනවා. දැන් මේ ව්‍යායාම කරනවා කියන එක පෝෂණ පුරුද්දකට අයිති වෙන්නේ නැහැ නේ. සෝරි මෙතන තියෙනවා මෙන්න මේක පෝෂණ පුරුද්දකට අයිති වෙන එකක් නෙමෙයි. ඒක පෝෂණයේ සම්බන්ධ එකක් නෙමෙයි. ව්‍යායාම කිරීම කියන්නේ ඒකට ඒක අපිට නිවැරදි පෝෂණ පුරුදු වලට ගන්න බෑ. ගන්නවා නම් ගන්න තිබුණේ මේකයි මෙන්න මේයි විතරයි මේකේ. ආහාර ජීර්ණ පහසු කරන ක්‍රියාවලටත් මේ කිරීම අයිති වෙන්නේ නැහැ. මේ ඒක පහසු කරන ක්‍රියාවක් නෙමෙයි මත්පැන් හඳුන් පානය කිරීම. ආහාර ජීර්ණ ක්‍රියාව පහසු කිරීමේ ක්‍රියාවක් කරන්නේ නැහැ නේ. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. මෙන්න මේකෙන් හරියන්නේ නිවැරදි පෝෂණ පුරුදු කියන එක හරියන්නේ නැහැ. හරියනවා නම් හරියන්නේ මේ දෙන්නෙන් එක්කෙනෙක්. ඒකෙනුත් අපිට මේක මේ බහිශ්‍රාවී පද්ධතිය කියලා හොයාගත්ත හැකි. මෙන්න මේක කියන නිතිපතා තෝරාගත් ව්‍යායාම තුළ ව්‍යායාම කිරීම. අපි දන්නවා බහිශ්‍රාවී පද්ධතිය එක බලපානවා. අපි දන්නවා ව්‍යායාම කරාම දාඩිය දහනවා සමෙන්. එතකොට ඒක බහිශ්‍රාවී පද්ධතියට හිතවත්. අහිත දෙයක් නෙමෙයි දහඩිය දැමීම කියන එක. බහිශ්‍රාවී පද්ධතියට වැඩ අඩු කරන ක්‍රියාවක් තමයි ওই ව්‍යායාම කිරීම කියන එක. ව්‍යායාම කරාම මොකද වෙන්නේ? හොඳට දහඩිය දානවා. එතකොට දහඩිය පිටවීම තුලින් බහිශ්‍රාවී පද්ධතියේ තියෙන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. වකුගඩු වලට වැඩ අඩු වෙනවා. එහෙම වුණාම ඒක මේ ව්‍යායාම කිරීම කියන ඉතාම වැදගත් වෙනවා බහිශ්‍රාවී පද්ධතිය. ඒතර මේක වැදගත් වෙන්නේ මේක තමයි පිළිතුර වෙන්නේ. බහිශ්‍රාවී ද්‍රව්‍යයක් ලෙස නොසලකන්නේ මේ වයින් කුමක්ද කියලා අහන්නේ. බහිශ්‍රාවී ද්‍රව්‍යයක් මල ද්‍රව්‍ය කියන තමයි බහිශ්‍රාවී ද්‍රව්‍යයක්. මෙන්න මේකට මම පොඩි ස්ලයිඩ් එකකුත් හැදුවා. ස්ලයිඩ් එකක් දැම්ම මේ පොතේ තියෙන පිටුවක් අරගෙන ඒකේ තියෙන මෙන්න මේ පිටුවේ බලා ගන්න. මෙන්න මෙතන තියෙන බහිශ්‍රාවී ද්‍රව්‍ය ටික. මේ තියෙන්නේ ජලය, ග්ලූකෝස්, යූරියා, ක්‍රියටින්, යූරික් අම්ලය, විවිධ අයන වර්ග, විටමින, සමහර හෝමෝන, සමහර ඖෂධ වර්ග, නයිට්‍රජනීය බහිශ්‍රාවී ද්‍රව්‍ය. ඒතර මේවා තමයි සාමාන්‍යයෙන් තියෙන්න අසාමාන්‍යද. මේක නම් යූරියා මේ ග්ලූකෝස් කියන එක සාමාන්‍ය මුත්‍රාවල තියෙන්න බෑ. නමුත් මේ එහෙම තිබ්බොත් එහෙම දියවැඩියාව තියෙනවා යාට. නමුත් මේ තියෙන්න පුළුවන් ද්‍රව්‍ය ටික තමයි නම් කරලා තියෙන්නේ. මේ ඔක්කොම සාමාන්‍ය නිරෝගී කෙනෙක්ගේ නෑ. මේ ලෙඩෙක්ගේ එකක් තමයි මේ දාලා තියෙන්නේ. මේ ග්ලූකෝස් එහෙම යන්න බෑ. එහෙමත් වැරදි. නිරෝගී පුද්ගලයෙකුගේ නොතිබිය හැකි ද්‍රව්‍යයක් වන්නේ කියලා කිව්වොත් නම් ඔන්න ග්ලූකෝස් හරි. ඔන්න ඒවා අහන්න පුළුවන් එහෙම. නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රා සාම්පලයක තිබිය හැකි ද්‍රව්‍යයක් නොවන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක මේ අනිත් ඔක්කොමත් එක්ක ග්ලූකෝස් දීලා තිබ්බොත් ග්ලූකෝස් තියෙන්න බෑ. නිරෝගී කෙනෙකුගේ. ඒක වැරදි. ඒතර එහෙනම් මොන මතක තියාගන්න ඒකෙන් තව ප්‍රශ්නයක් හදපු අවස්ථාවක් වෙයි මම කිව්වේ. ඒතර එහෙනම් මේකේ උත්තරේ වෙන්නේ මොකද්ද? මල ද්‍රව්‍ය තමයි උත්තරේ එන්නේ. යූරියා, යූරික් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ් තමයි ඔය කියන හැම එකක්ම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් යූරියා, යූරික් අම්ලය අනිවාර්යයෙන්ම අපේ මුත්‍රාවල තියෙනවානේ.
ඒතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ලවණක් තියෙනවා. උත්තරේ මල ද්‍රව්‍ය. මල ද්‍රව්‍ය අපි බහිශ්‍රාවී ද්‍රව්‍යයක් විදිහට ගණන් ගන්නෙ නැහැ. මල කියන එක බහිශ්‍රාවී ද්‍රව්‍යයක් විදිහට අපි ගන්නෙ නැහැ. ඊළඟ ප්‍රශ්නෙට යමු. සූ 3 මම මිනිසුන්ට රෝගය ඇති කරන්නේ බැක්ටීරියාවකින්. නේද? රෝග ගැන අහන්නේ. මිනිසුන්ගේ ශ්වසන පද්ධතියේ වාසය කරමින් ශරීරයේ කුෂ කිරීමට මට හැකියාව ඇත. ලදරු කාලයේදී ලබා දෙන එන්නතක් මගින් මා විසින් ඇති කරන රෝගේ වළක්වාගත හැකිය. මම කවුද? මම බැක්ටීරියාවක්ලු. ශ්වසන පද්ධතියටලු ඒක හදන්නේ. ඔව්. ඉන්ෆ්ලුවන්සාද? ශරීරයේ කුෂ කරනවලු ඉන්ෆ්ලුවන්සා. එච්චර දුර යන්න ඕනේ නැහැ අපි. නෑ ඒක නෙමෙයි මේ නියුමෝනියා. නියුමෝනියාව තමයි හරියන්නේ. එන්නතක් තියෙන නියුමෝනියාවට එන්නත් තියෙනවා. එන්නතක් මගින් මා විසින් ඇති කරන රෝගේ වළක්වාගත හැකිය. මම කවුද? ඒතර මේක තමයි උත්තරේ වෙන්නේ. නියුමෝනියාව තමයි උත්තරේ. හරිද? ඉන්ෆ්ලුවන්සා කියන එක වෛරසයක්. ඉන්ෆ්ලුවන්සා වෛරස් කියලා කියන්නේ H1N1 කියලා. ඒ H1N1 එකේ සීරීස් ගොඩාක් තියෙනවා. දැන් H1 බලමු H1N1 ගැන ආමුතු ටිකක් දන්නේ නැතුව ඇතිනේ නේද? බලමු අපි H1N1 ගැන පොඩි මේ තොරතුරු ටිකක් ඔව් බෙහෙත් එහෙම නැහැ. බෙහෙත් කියන්නේ දැන් හදලා තියෙන වෙන්නතක් එහෙම. නමුත් මේ ඒකේ මේ සීරියස් ගොඩාක් තියෙනවා H1N1 වල මේ පොඩ්ඩක් ඉන්න බලන්න මේ පෙන්වන්න පුළුවන් කියලා මට ඒක මේ ස්ලයිඩ් එකක් දාගන්නත් අමතක වුණා. H1N1 වල මේ ගොඩක් සීරියස් තියෙනවා. ඒ කියන්නේ මේක මේ ගොඩක් වර්ග තියෙනවා මේ H1N1 වල. දැන් අපි දන්නේ ඒක සාමාන්‍යයෙන් මේ වර්ග කිහිපයක් ඒවා සීරියස් එකක් තියෙන H1N1 ඒ වගේ ගොඩාක් තියෙනවා. ඒක පොඩ්ඩක් දැනගන්න ඕනේ පිළිබඳව. මම මේ ස්ලයිඩ් එකකට ඒක දාන්න අමතක වුණා. බලමු තොරතුරු ටිකක් පෙන්වන්න පුළුවන් වේද කියලා බලන්න මේ අපි මේ අන්තර්ජාලයට ගිහිල්ලා මේ තක්ගාල තොරතුරු ටිකක් හොයාගන්න පුළුවන් කියලා බලන්න මේක මේ මන්ට ඔයගේ ඩෙස්ක්ටොප් එක ඔය මේ තියෙන ඔක්කොම ගන්නව තියෙන්නේ මේවා පෙන් වලට දාලා අහක් කරන්නට වෙලාවක් නැහැ. දැන් ටික ටික අහක් කරා. නමුත් මේ ටික මේ අද හිට ළඟ තියෙන්න ඕන ටිකක් මේ තියෙන්නේ. ඒකයි මම මේ එහෙම දාගෙන තියාගෙන ඉන්නේ. මේක මම 3-4ක් ඕපන් වෙලාද කොහෙද මේකේ. tabs. මේකේ බලමු ඉන්න පෙන්නන්න. හරි බලමු අපි මෙතන URL එක ගහලා මේක මොන ස්ලෝ වෙලාද කොහෙද? H1N1 ඔන්න H1N1 වර්ග ගොඩාක් තියෙනවා. මේක විස්තර ටිකක් තියෙන එකක් බලමු. තියෙන වෛරස් ගොඩාක් තියෙනවා තමයි තියෙන්නේ විස්තර. එතකොට ඒකේ පැතිරෙන්න පුළුවන් ආකාර, ওই පැතිරිච්ච ආකාර, ওই දැන් මේ පැතිරී ගිය අවුරුදු තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ ගොඩක් තියෙනවා කේසස්. මේ කියන්නේ ගොඩක් තියෙන්න පුළුවන් වර්ග. මට මේකයි පෙන්න ගන්න මම තිබුණේ. මේ ඒකේ සීරියස් එකක් විදිහට H1N1 මේ වගේ තව ගොඩක් තියෙනවා වර්ග. දැන් මේ තියෙන්නේ ඔය ස්වයින් ෆ්ලූ කියන එක තමයි H1N1 වල මේ වර්ග ටික මේ තියෙන්නේ. ඔය උණ කැස්ස, ඔළුව කැක්කුම, මසල් පේන්, ජොයින්ට් පේන්, උගුරෙන් බැරන්ඩි ගතිය, කිඹුහුන් යන ගතිය, බඩේලි වගේ යෑමේ ඔන්නව තමයි ඔය කිව්ව රෝග ලක්ෂණ ටික මේ මෙතන පෙන්නලා තියෙන්නේ. එතකොට මේකේ මේ සීරියස් එකක් තියෙනවා කියන එක පෙන්වන්න මේකේ නැහැ හැබැයි. මේක පෙන්වුවේ නැහැ. බලමු අපි මේ තව ටිකක් එහා තියෙනවද කියලා මේකේ. ඒ තොරතුරු නම් මෙතනින් ගන්න බැරි වගේ. මම මේ බැලුවට මට හම්බුනේ මට ඒක අමතක වුණා මේ පොඩ්ඩක් හදාගන්න. මෙතන තියෙන විකිපීඩියා වල බලමු මොකක්ද තියෙන්නේ කියලා. මේක දැනගත යුතු කාරණයක්. මම මේක වැඩි හරියක් පෙන්වන්න හැදුවේ. මේ ගොඩක් තියෙනවා මේකේ වර්ග. ඔන්න බලන්න. මේකේ සාමාන්‍ය ටයිප් ටික දැනගත්තා නම් ඇති. මේ H1N1 විතර නෙමෙයි H1H2 මේ H1N2 කියලා එකකුත් තියෙනවා. දැක්කද? මේ වගේ තව ගොඩාක් මේකේ වර්ග තියෙනවා. ඒකයි මම මෙහෙම කිව්වේ. මේ H1N1 විතර නෙමෙයි H1N2 ඔය ඒ වගේ තව වර්ග තියෙනවා මේකේ. මේකේ ඔක්කොම ටික නම් දාලා මෙතින්
H1N1 ඔන්න අපි දන්නවා H1N2 H1N1 sorry H3N1 H3N2 H2N3 ඔය වර්ග ගොඩාක් ඔය වගේ තියෙනවා. මේක වැලක් වගේ තියෙනවා. මේ වර්ග ගොඩක් තියෙනවා. හරි? ඒකයි මම එහෙම කිව්වේ. ඒව නිකන් දැනගන්න මේ වගේ වර්ග ගොඩක් කිපයක් තියෙනවා. ඒකේ මේ අපේ මේ ඔකේ වෛරස් වර්ග. දැන් ප්‍රශ්නෙට යන් අපි ආයි. එතකොට මේකේ උත්තරේ මොකද්ද? දැන් අපි උත්තරේ ගත්තනේ ඒකේ හරි. ඊළඟට මම ඔබගේ ශරීරයේ පිහිටා ඇති වැදගත් අවයවයකි. ඔබ ආහාර ගන්නා විට කතා කිරීම මාගේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි. යම් ආහාරයක් ඔබ ගන්නා විට ඒ වෙනත් මාර්ගවලට නොයවා ආමාශය කරා යැවීමට මා ක්‍රියා කරමි. මෙහි සඳහන් මම වන්නේ. මොකද්ද මම? මේ පොඩ්ඩර උගුරේ තියෙන මේ දිවනේ මොකක්ද ඒකට කියන්නේ? අපිජීවිකාව තමයි උත්තරේ. උත්තරේ අපිජීවිකාව. අපිජීවිකාවෙන් තමයි මේ දැන් අපි මෙහෙම ඇන්දොත් එහෙම sorry මේකේ අපි මෙහෙම ඇන්දොත් මේ තියෙන ශ්වාසනාලේ නම් ඊට පස්සේ තියෙනවනේ අන්නසෝතේ. ඒතර මේ දෙක අතර කපාටයක් පිටින ඔන්න ඔහොම. පියනක්. ඒකට අපි කියන චක්‍ර ප්‍රදානයක් කියලා. මේ චක්‍ර ප්‍රදානයෙන් අපි ආහාර ගන්නකොට මේ ශ්වාස නාලයේ පැත්ත වහ ගන්නවා. මේක මෙහෙම නැවෙලා මෙතනින් වහ ගන්නවා. අපි කනකොට කතා කරොත් එහෙනම් මොකද වෙන්නේ? මේක විවෘත වෙන්න ගන්නවා. ඒතකොට කන කෑම සමහරලාට මේ ඔස්සේ යන්නත් පුළුවන් වෙනවා. මේ පැත්තට. එහෙම වුණොත් එහෙම වන්න පිට උගුර යනවා ස්මොල් එක ගියා කියලා අපි කියනවා. මේ පැත්තේ ගියාට ප්‍රශ්නයක් නැහැ. මේක තමයි ආහාර මාර්ගය. මෙතනින් ගිහිල්ලා ආමාශයට ගිහිල්ලා එහෙම තමයි මේ ආහාර ටික යන්නේ. මේ පැත්තේ. මේ පැත්තෙන් තමයි ආහාර ගුලි ගමන් කළ යුතු වන්නේ. මේ තියෙන අන්නසෝතේ. මේ තියෙන ශ්වාසනාලය. ඒතර කන වෙලාවට ශ්වාසනාලය මේ අපිජීවිකාවෙන් වහ ගන්නවා. ශ්වාසනාලය අපිජීවිකාවෙන් වහ ගන්නවා. වහගත්තාම ආහාර ගුලිය කෙලින්ම මේ පැත්තෙන් යනවා. කනකොට කතා කරන්න ගියොත් එහෙම මේ අපි කනවා. ඒතර ආහාර ගුලි මෙහෙත් යනවා. කතා කරන්න ගියොත් මේ පැත්තත් විවෘත වෙනවා. මෙහෙත් යනවා. අන්න අපි කියන ස්මොල් යනවා කියලා. ඒකයි කනකොට කතා කරන්න එපා කියන්නේ. දැන් උත්තරේ වෙන්නේ අපි ජීවිකාව පිළිතුර මේක. ඊළඟට sorry මේක පහත් දැක්කින ශ්වසන රෝග අතුරින් වඩාත්ම ගැළපීම නොමැති පිළිතුර තෝරන්න බලන්න පුළුවන් 85 ගැළපීම නැහැලු ගැළපීම තියෙනවා ඇදුම වෛරස් කියන එක ගැළපෙන්නේ නැහැ මේක තමයි මේකට ගැළපෙන්නේ නැති එක්කිනා 85 4 මේවා ගැළපෙනවා නියුමෝනියා වැවිලා බැක්ටීරියාව සොරලාර ප්‍රදාහයේ බැක්ටීරියා සහ වෛරස් දෙකකින් ඇති වෙනවා සෙම්ප්‍රතිශ්‍යාව අනිවාර්යයෙන්ම වෛරස් ඇදුම වෛරස් නෙමෙයිම බැක්ටීරියා වලින් තමයි හැදෙන්නේ ඒකට මේක උත්තරේ වෙන්නේ මේක නොමැතිනේ අහන්නේ කපාල ප්‍රතීක ක්‍රියාවක් හා සුෂුම්නා ප්‍රතීක ක්‍රියාවක් පිළිවෙලින් දැක්වෙන අක්ෂර යුගලය වන්නේ කුමක්ද කපාල ප්‍රතික්‍රියාවකුයි සුෂුම්නා ප්‍රතික ක්‍රියාවකුයි මේකට මට ස්ලයිඩ් එකක් හදාගන්න බැරුව ගියා මතක් කරන්න. ඒක කපාල ප්‍රතික ක්‍රියාව කියන්නේ මේ මොලේ තමයි ප්‍රතික්‍රියාව මේ කෙරෙන්නේ. සුෂුම්නා ප්‍රතික්‍රියාව කියන්නේ සුෂුම්නාවෙන් තමයි ප්‍රතිචාපේ ඒ හරහා ගමන් කරලා තමයි මේක කෙරෙන්නේ. මේක මම මේ පාඩමට සම්බන්ධ වෙනවා නම් අන්තර්ජාල පිරිවෙනේ මම මේවා රූප සටහන් දාලා කපාල ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද සුෂුම්නා ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද කියලා මම රූප වලින් පෙන්නුවා. එතකොට මේකේ දැන් අපි දන්නවා සුෂුම්නා ප්‍රතික්‍රියාවක් නම් අපි දන්නවා. මොකද්ද සුෂුම්නා ප්‍රතික්‍රියාව මේකේ තියෙන්නේ? මෙන්න මේක. ඔව් කටුවක් කැවුනහම කකුල අහකට ගන්න සුෂුම්නා ප්‍රතික්‍රියාව. තේරෙනවද? යමක් අත ස්පර්ශ වුණාම ගන්න. ඕ අත ඉවත ගැනීමත් ඒක ඇවිල්ලා සුෂුම්නා ප්‍රතික්‍රියාව. එතකොට කපාල ප්‍රතික්‍රියාවක් මේ BD උත්තරය BD BD 86 උත්තරේ මොකක්ද දෙන්නේ BD BD කියලා ගන්න නැහැ BC නේ BC කියලා හප් එකට කිව්වේ ඔය තියෙනවා ඔව් හරි කපාල ප්‍රතික්‍රියාවක් කියන්නේ කෑමක රසවත් කෑමකට මේ මුඛයට කේටීමීම කියන්නේ කපාල එකක් ඊළඟට ඒකේ සුෂුම්නා ප්‍රතික්‍රියාව විදිහට ගැලපෙන එක්කෙනා කවුද?
C පාදයේ කටුවක් යවන විට පාදයේ ඉවතට ගැනීම. ඒක එතකොට තුන්වෙනි මේක උත්තරේ. ඔව් තුන්වෙනි උත්තරේ. හැබැයි මේකත් ඒ වගේ එකක් නේද? තත්ත්ව යමක අත ස්පර්ශයට අතීරයට ගැනීමත් කියන්නේ සුෂුම්නා ප්‍රතික්‍රියාව. නමුත් ඒකට සම්බන්ධ වෙච්ච පිළිතුරක් නැහැ නේ කපාල ප්‍රතික්‍රියාවක් එක්ක යන්නේ නේද? ඔව්. එහෙමයි තර්කය මේකේ. එතකොට උත්තරේ එන්නේ මේක. තේරුණා නේද කියපු දේ? ඔව්. ඔව් මේක හරි. මේක ඇවිල්ලා සුෂුම්නා ප්‍රතික්‍රියාව. නමුත් ඒකට හරියට කපාල ප්‍රතික්‍රියාවක් මෙතන නැහැ නේ. ඒක හරියන කපාල ප්‍රතික්‍රියාවක් දක්වලා නැහැ නේ මෙතන. හරිනේ? ඒකයි එතකොට පිළිතුර ගන්නෙ. උත්තරය B C. මිනිසාගේ මුඛයේ සම්පූර්ණ කෘන්තක රදනක පුරස්චාරක චාරක දත් අතර සරලම අනුපාතය මෙන්න මේකයි. මේක මතක තියාගන්න අනුපාතය 2ට 1ට 2ට 3යි. මේක මතක තියෙන්න ඕනේ. 2ට 1ට 2ට 3යි. 21යි 23. රදනක දත් දෙකක් හා චාරක දත් දෙකක් චාරක දත් හතරක්. හදිසි අන්තරකදී ඔන්න අහිමි වුණා. දැන් මුඛයේ පිහින දත්වල සරලම අනුපාතයක් අහනවා. බලන්න සරලම අනුපාතය අපි හදාගන්නේ කොහොමද කියලා. ඔන්න මේ තියෙන දත් ප්‍රමාණය දැක්වෙන එක. මේක මම ඔය ඉස්සෙල්ලා කියලා දුන්නා. දැන් බලමු ඔක පොඩි ගාණක් තියෙන්නේ. හදන්නේ කොහොමද කියලා. කුරපුචා ගත්තොත් එහෙම කෘන්තක රදනක පුරස්චාරක චාරක 2ට 1ට 2ට 3ක් තියෙනවා. එහෙම ගත්තොත් මේක අපි මං කිව්වා 4ෙන් වැඩි කරන්න ඕන එක 4ක් 2 8යි 4ක් 4යි 4ක් 2 8යි 4ක් 3 12යි. එතකොට කෘන්තක දත් ටික එහෙමම තියෙනවා. රදනක දත් දෙකක් ගැලවුණා කිව්වා. ගලවන්න උනා කිව්වා. හදිසි අන්තර. එතකොට දෙකයි තියෙන්නේ. ඊළඟට තව ගලවන්න උනා චාරක දත් 4ක්. 12ක් තිබුණා 4ක් ගැලවුවහම 8යි. දැන් තියෙන්නේ 8ට 2ට 8ට 8 අනුපාතය. ඕකනේ තියෙන්නේ. ඒතර 8ට 2ට 8ට 8 කියන අනුපාතය අපි සරලම අනුපාතයක් බවට පත් කරන්න දෙකෙන් බෙදනවා. මේ ඔක්කොම බෙදෙන්නේ දෙකෙන්. දෙකට බෙදුවහම 4ට 1ට 4ට 4යි නේද? හරි නේද? 4ට 1යි නේද? 8 දෙකෙන් බෙදුවහම 4යි, 2 දෙකෙන් බෙදුවහම 1යි, 8 දෙකෙන් බෙදුවහම 4යි, 8යි දෙකෙන් බෙදුවහම 4යි. එහෙනම් අනුපාතය කීයද? 4ට 1ට 4ට 4යි නේද? අනුපාතය හරි නේද? හරි. එතකොට උත්තරේ වෙන්නේ මේකේ 4ට 1ට 4ට 4 කියන්නේ 87 3. අනිවාර්යෙන් මේ වගේ ආවොත් පොඩි කොළ කැලලක ඒ කියන්නේ Tamanට කොළ දෙනවනේ. ඒ කොළයක ඒ වගේ 4 හදලා බලන්න. වැඩි කරන්න ඕනේ 4ෙන්. 2යි 1යි 2යි 3 4ෙන් වැඩි කරලා තමයි මුළු දත් ප්‍රමාණය හොයන්නේ. ඒතර විභාගෙදී මුළු දත් ප්‍රමාණය මොනවාරි එක අපිට මේ රදනක දත් කීයක් තියෙනවද කියලා කිව්වොත් එහෙම 2ට 1ට 2ට 3ක ටක් ගාලා ලිව්වා. මේවා ප්‍රමාණත් අහනවා. කෘන්තක දත් කීයක් තියෙනවද? චාරක දත් කීයක් තියෙනවද කියලා දැනන් ඉන්න ඕනේ. ඒකට මේක හරහා අපිට ওই උත්තරේට යන්න පුළුවන්. එහෙනම් මේක හරි වැදගත්. කුරපුචා කියන එක මතක තියාගන්න. ඒක 4ෙන් වැඩි කරලා තමයි අපි ගන්නෙ. කුරපුචා කියලා මතක තියාගන්න එක තමයි ලේසිම ක්‍රමය. ඊළඟට රෝගීකට ලබා දුන් ප්‍රථමාදාන පහත දැක්වේ. ගෙල පපුව ඉන වටා තද ඇඳුම් බුරුල් කරනවලු. පපු තෙරපුමක් හා කෘත්‍රිම ශ්වසනයක් ලබා දෙනවලු. ඇස්ප්‍රින් පෙත්තක් ලබා දෙනවලු. දැන් උත්තරේ ගන්න ලේසි නැද්ද මේකේ? 4 ඉන්නේ. උත්තරය 4 හෘදාකරණ එක තමයි මේ ස්ක්‍රීන් පෙත්තක් දෙන්නේ. මම ඔය ඉස්සරත් මේක කතා කරා. උත්තරේ මේක. මම ඒකට පොඩි මේවැහෙකුත් හැදුවා මං හිතන්නේ ඔව්. පෙළ පොතේ බලා ගන්න මෙන්න මෙතන ওই පාඩම තියෙන්නේ. මේ පිටු අංක 130 ගණන් වල තියෙන්නේ පහේ පෙළ පොතේ. පොඩ්ඩක් බලන්න ඒක. මෙන්න මේ කාරණා ටික. මේ පාඩම අපි කරනවා අන්තර්ජාල පිරිවෙන දැන් ලබන සුමානේ අගහරුවාදා අපේ අර ඉන්ද්‍රජිත් තමයි පාඩම කරන්නේ. බෙල්ලකස්සේට පාඩම කරන්න බැරි වුණොත් මම පාඩම කරනවා. ඒකෝ මේ පාඩමේදී හාමුදුරන්ට මේ තොරතුරු ටික දැනගන්න හම්බ වෙයි. අන්න එතන තමයි ඒක තියෙන්නේ. ඊළඟට පෝෂණ අවශ්‍යතාව අතර වැඩිපුර විටමින් A අඩංගු ආහාර අවශ්‍ය වනුයේ. පෝෂණ අවස්ථානුව වැඩිපුර විටමින් A අඩංගු ආහාර අවශ්‍ය වනුයේ මොනවටද කියලා අහනවා. දත් දිරා යාම අස්ථි දිරා යාමපත් වූවන්ට මන්ද පෝෂණයෙන් පෙළෙන්නට අධි පෝෂණයෙන් පෙළෙන්නන්ට ඇස්පෙනීම හා සමේ දුර්වලතා ඇති වූ පුද්ගලයන්ටලු. මොකටද අවශ්‍ය වෙන්නේ? කාටද ඕන වෙන්නේ? 4 වෙනි එකද? හාමුදුරුවෝ කිව්වේ 4 නේද? ඔව් සව්. ඔව් 4 හරි. 4 තමයි විටමින් A අවශ්‍ය වෙන්නේ ඇස්පෙනීමටයි ඔය සමේ පැහැ ලබා ගැනීමටයි. අධි පෝෂණයෙන් පෙළෙන අයට තව විටමින් දෙන්න ඕනේ නැහැ. මන්ද පෝෂණයට නම් විටමින ඕනේ. හැබැයි විටමින් A තරම් අවශ්‍ය වෙන්නේ නැහැ. විටමින් A වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මේවට. දත් දිරා යාම, අස්ථි දිරා යාමට තියෙන අයට මොනේ විටමින් C තමයි දත් වලට නම් බලපාන්නේ. ඔය ශීතාද රෝගය කියලා එකක් තියෙනවා විටමින් C අඩු වුනහම හැදෙන. ඒ අයට අවශ්‍ය වෙන්නේ විටමින් C සහ කැල්සියම් ඛනිජ විදිහට ගත්තොත්. ඛනිජ ලවණ විදිහට ගත්තොත්. එතකොට මේකේ විටමින් A වැඩිපුර අවශ්‍ය වෙන්නේ මේ ඇස්පෙනීමයි සමේ දුර්වලතා තියෙන අයටයි. පිළිකා රෝගී තත්වයක් ලෙස සලකනු ලබන්නේ. පිළිකාවක් කියන්නේ මොනවද කියලා අහනවා මේකේ. හිමෝෆීලියාව,
ලියුකේමියාව, ආතරයිටිස්, දෑකැති සෛල රක්තහීනතාවය. නැත්නම් රක්තහීනතාවයම තමයි. මේ පොඩ්ඩක් බය කරන්න දාලා තියෙන දෑකැති කියලා. දන්නේ නැහැ මේ දෑකැත්තකුත් ඇවිල්ලා තියෙනවා කියලා හිතනවනේ මෙතෙන්ට. මේකේ උත්තරේ මොකක්ද එන්නේ? ලේ සරල ප්‍රශ්නයක්. පහේ පෙළ පොතේ. හිමෝෆීලියාව නේද? උත්තරය හිමෝෆීලියාව. හිමෝෆීලියාව හරිද? පිළිකා තත්වයක්ද? හිමෝෆීලියාව කියන්නේ ආවේනික රෝගයක්. මේක ආවේ අර ලේ වතුර වෙන කතාවනේ. ඔව් ඒක තමයි ලියුකේමියාව තමයි උත්තරේ වෙන්නේ. මේක ආවේනික රෝගයක්. හරිද? මේක ඇවිල්ලා ආවේනික රෝගයක්. පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන එක නම් මේක තියෙන්නේ සුදුරුදුරාණු ප්‍රමාණය වැඩි වෙනවා. තේරුණාද? සුදුරුදුරාණු ප්‍රමාණය වැඩි වෙනවා. ඒකට අපි කියනවා ලියුකේමියාව කියලා. ඒක සුදුරුදුරාණු තමයි බලපාන්නේ. හරි? එතකොට මේකට අපි කියනවා පිළිකා තත්වයක් කියලා ලියුකේමියාව. එහෙනම් උත්තරේ වෙන්නේ 92. මේක තමයි පිළිතුර වෙන්නේ. එක පහත් දැක්වෙන ආහාර ජීර්ණයේ අවසාන ඵල නිවැරදිව නොදැක්වෙන පිළිතුර අහන්නේ. බලන්න කල්පනා කරලා මොකද්ද නොදැක්වෙන්නේ කියලා. මේක ටිකක් අවබෝධයක් තියෙන්න ඕනේ ආහාර පිළිබඳව. මෙන්න මේවා තියෙන සංඝටක පිළිබඳව දැනීමක් තියෙන්න ඕනේ. එහෙම ගත්තොත් ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද කියලා අහන්නේ. නොගැලපෙන කෙනා හොයන්න බලන්න පුළුවන්ද කියලා බලන්න. නොගැලපෙන්නේ කවුද? බතලවල මොනවද තියෙන්නේ? පිෂ්ඨය. පිෂ්ඨය. ඒතර පිෂ්ඨයේ අවසාන ඵලය මොකද්ද? ග්ලූකෝස්. ග්ලූකෝස්. එහෙනම් මේකේ එනම් එන්න ඕනේ පිෂ්ඨය කියන එක නේ. මේක පිෂ්ඨයේ අයිති එකක්. බිත්තරවල තියෙන්නේ මොනවද? විටමින්. ප්‍රෝටීන් තියෙන්නේ. ප්‍රෝටීන්. ප්‍රෝටීන්. මේකේ තියෙන්නේ ප්‍රෝටීන්. මේකේ තියෙන්නේ ප්‍රෝටීන. මම මේ ලියන්නේ හොඳට මතක හිටින්න ඕනේ. දැන් මේවා ආවොත් එහෙම ආය මතක් වෙන්නවා. ඒක ටක් ගාලා. මේකේ තියෙන්නේ පිෂ්ඨය, මේකේ තියෙන්නේ ප්‍රෝටීන. හතු වල තියෙන්නේ මොනවද? ඒකත් ප්‍රෝටීන තියෙන්නේ. එහෙනම් ඒකෙත් තියෙන්නේ ඇමයිනෝ අම්ල. මේක ඇවිල්ලත් ප්‍රෝටීන එකක්. එහෙනම් අපිට අනිවාර්යෙන් තේරෙනවා ඊළඟ එක්කිනා නේද වෙන්න ඕනේ. මාළු වල තියෙන්නේ මේදාම්ල සහ ග්ලිසරෝල් කියන්නේ ලිපිඩ වල මේ අවසාන ඵලය. ලිපිඩ තෙල් දාති ගත්තොත් තමයි එන්නේ මේදාම්ල සහ ග්ලිසරෝල් කියන එක. දැන් අපි ගන්න ආහාර වල තියෙන ද්‍රව්‍ය අපි පිෂ්ඨය ගත්තොත් අනිවාර්යයෙන්ම ග්ලූකෝස් බවට පත් වෙන්නේ. ඒකේ ග්ලූකෝස්, ගැලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස් මේ වගේ වර්ග තියෙනවා. මෝල්ටෝස් කියලා වර්ග කිහිපයක් තියෙනවා. ඒ ඔක්කොම ඉතින් සීනි වර්ග තමයි. අපි ඒ හින්දා මොකද කියන්නේ මේකේ මේ පිටුව තියෙන්නේ බලා ගන්න පහේ පෙළ පොතේ මේ ප්‍රශ්නේ මේ කොටස තියෙන්නේ මෙන්න මෙතන. පොඩ්ඩක් බලන්න පෙළලා පිටුව 61 පිටුවේ තියෙනවා. පෝෂකයේ එන්සයිමයේ ජීර්ණ ඵලය කියලා තියෙනවා. මෝල්ටෝස්, ඒ සුක්‍රෝස්, ලැක්ටෝස්, ලැක්ටේස් ඒ වගේ තියෙනවා. ලැක්ටෝස් කියලා එහෙම දාලා තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ ඒ සීනි වර්ග ටික. ඒවා වෙන වෙනම නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මතක තියාගන්න පිෂ්ඨයේ අවසාන ඵලය ග්ලූකෝස්, ප්‍රෝටීන් වල අවසාන ඵලය ඇමයිනෝ අම්ල, ලිපිඩ වල අවසාන ඵලය මේද අම්ල හා ග්ලිසරෝල් කියන එක අතිශයින් වැදගත් මතක තියෙන්නම ඕන. හරි? අනිවාර්යෙන් මතක තිබෙතු කාරණයක් තමයි මේ කාරණේ. ඒක පිළිතුර වෙන්නේ මෙන්න මේක. ඊළඟට යන් ABCD සිද්ධියුගල අධ්‍යයනය කර 92 93 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සම්බල ආහාර පරිභෝජනයේ වැඩි වෙනකොට ස්ථූලතාවය මොකද වෙන්නේ? ඇතිවීම. අඩුද වැඩිද? වැඩි වෙනවා. ඒක අඩු. වැඩි වෙනවා. නෑ නේ. සම්බල ආහාර පරිභෝජනය කරනවා කියන්නේ අපි ගන්න ආහාරය හොඳ බැලන්ස් ඩයට් එකක්. එහෙම ගත්තාම ස්ථූලතාවය කියන එක අඩු වෙනවා. හරි? අපි දැන් ඔය මේ ස්ථූලතාවය වැඩි වෙන්න හේතුව අපි සමබල ආහාර වේලක් ගන්න නැහැ. දැන් අපි පාන් කන්න ගියත් පාන් හෙන ලොකු ප්‍රමාණයක් කනවා. බත් කන්න ගියාම බත් වැඩිපුර ගන්නවා. අර තියෙන ප්‍රමාණය ඉක්මවා. දැන් ඔය කොටස් වශයෙන් ගන්න තියෙනවනේ කොටස් 3ට අපි ආහාර පිරමීඩය දිහා බැලුවාම මේ ඒරියා එකේ මේ වර්ගඵලයෙන් පෙන්වන්නේ ගත යුතු ප්‍රමාණය. අපි මොකද ගන්නේ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්නවා. කාබෝහයිඩ්‍රේට් වැඩිපුර අරගෙන ලෝලෝ අරව මේවා අඩුවෙන් ගන්නවා. ප්‍රෝටීන සහිත ආහාරය මස් මාළු අරව අඩුවෙන් අරගෙන බත් වැඩිපුර කනවා. හාමුදුරුවෝ වැඩිපුර වළඳනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අපව මහත් වෙනවා. ඒ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගත්තාට පස්සේ ඒ කාබෝහයිඩ්‍රේට් පසු කාලීනව තෙල් බවට පත් වෙනවා. පත් වෙලා ඔය හැමේ පේශි වල බඩේ තැම්පත් වෙනවා. සමහර අය මහා ලොකු බඩවල් ඉන්නේ මේවා තැම්පත් වෙලා. මේවා තෙල් විදිහට තැම්පත් වෙනවා. කාබෝහයිඩ්‍රේට්ත් පසු කාලීනව ඒවා මේ දේ බවට පත් වෙනවා.
එතකොට ඒකින්ද කාබෝහයිඩ්‍රේට් උනත් වැඩිපුර ගන්න හොඳ නැහැ. එතකොට ඒක අඩු වෙන්න ඕනේ. ස්ථිරතාවයේ ඇතිවීම අඩු වෙනවා සම්බල ආහාර ගත්තොත් එහෙම. ඊළඟ අනාරක්ෂිත ලිංග සම්බන්ධතාව පැවැත්වීම. අනාරක්ෂිතව ලිංග සම්බන්ධතාව මේ උනිතින් අපිට HIV ආසාදනය මොකද වෙන්නේ? ඒකත් වැඩි වෙනවා. අනාරක්ෂිත ලිංග සම්බන්ධතාව කිව්වේ ඒකයි. හරි? ඒ කියන්නේ ආරක්ෂාවක් නොමැතිව ලිංග සම්බන්ධතාව පවත්වන. අපි දන්නේ එක්කෙනුත් එහෙම HIV තියෙන එක්කෙනෙකුත් එහෙම HIV ආසාදනය වෙනවා. ඔව්. ඉතින් ඒ හින්දා මේ මොකද කරන්නේ මේ මේක සම්බන්ධතාව පැවැත්වුවොත් අනිවාර්යයෙන්ම HIV ආසාදනය වෙනවා. හරි? නමුත් මේ අපි දිමු HIV ආසාදනය තියෙන එක්කෙනෙක් වුණත් අපි ලිංග සම්බන්ධතාව පවත්වන ආරක්ෂිත ක්‍රමවේද ඇතිව කරොත් බෝ වෙන්නේ නැහැ. ඒව නැතුව තින් බෝ වෙනවා. හරි? මත්ද්‍රව්‍ය මත් වතුර භාවිතා කර රිය පැදවීමෙන් වැළකී සිටීම. ඔන්න. මේ කියන්නේ ඉතින් බීලා වාහනේ ලෝනවා කියන එක. ඒකට මාර්ගානුතුර ඇතිවීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. පොලිතින් භාවිතය වැඩි වෙනකොට පරිසර දූෂණයක් වැඩි වෙනවා. වැඩි වෙනවා නේ. මේ උත්තර තියෙන ඔක්කොම වැඩි වෙනා එකක් නේ. වෙල තියෙන උත්තර නැතුව වෙන්නේ ඒකට. පොඩ්ඩක් බලන්න අනාක්ෂිත සම්බන්ධ පැවැත්වීම HIV ආසාදනීය වැඩි අඩු අනාක්ෂිත සම්බන්ධතාව පැවැත්වීම වැඩි වෙනකොට HIV ආසාදනයත් වැඩි වෙනවා. මත්ද්‍රව්‍ය ප්‍රතිපදින් වැළකී මේක වැළකී සිටීමනේ. මේක නෙමෙයි ඈ. වැළකී ඉන්නවා කියලා තියෙන්නේ. මත් භාවිතා කර රියපදවීමෙන් වැළකී සිටීම වැඩි වෙනකොට මාර්ගානුතුර ඇතිවීම අඩු වෙනවා. වැළකී සිටීම කියන්නේ තියෙන්නේ. වැළකී සිටීම තියෙන්නේ. එතකොට අඩු මේක වැරදි. මේ එන්න ඕනේ මේක. වැඩි වෙනකොට අඩු වෙනවා. දැන් උත්තරේට යන්න. මේක එතකොට පොලිතින් භාවිතය කරන පරිසර දූෂණය පොලිතින් භාවිතය වැඩි වෙනකොට පරිසර දූෂණයත් වැඩි වෙනවා නේ. වැඩි වෙනවා. ඔව්. ඒතර වැඩිවීම තියෙන්නේ B D නේ. ඒ කියන්නේ 92 පිළිතුර 4 නේ. 4. ඊළඟට මේකේ 93 2 නේ. AC නේද? AC. මේක ඉවර කරමු අපි කොහොමද? නැත්නම් පොඩ්ඩයි තියෙන්නේ. මව වෙළඳ සැලකින් ගෙනෙන ලද මිරිස් කුඩු වලට පාම් පිටි කලවම් කර ඇති බව ඔන්න එයාට පැහැදිලි වෙනවා. මොකද්ද මේ ආහාරයට කරලා තියෙන්නේ? බාල කරලා තියෙන්නේ. ඒකට අපි දන්නවා ආහාරයකට මොන හරි තව ද්‍රව්‍යයක් අපි ගේන්නේ යන්නේ මිරිස් කුඩු පාම් පිටි තියෙනවා නම් ඒක බාල කරපු ආහාරයක්. ගම්බිරිස් ගේන්නේ යනවා ගස් ලැබ්බට දාලා තිනවා. ඔන්න බාල කරලා තියෙන්නේ. අපවිත්‍ර කළා නෙමෙයි. අපි ඒකට කියන්නේ බාලකරණය කියලා. හරි? මේක පිළිතුර. ප්‍රථමාධාර කරෝපතිරිත විදු අත්‍යවශ්‍ය ගුණාංග මේවයින් කුමක්ද? ඔය වයසට තියෙන උන්මාදයක් ඔක. මොකද්ද? නෑ සර් සෝරි සර් මේ ගෝලේ අපි ළමයි නෑ තව කෙනෙකුටද කිව්වේ? ඔව් සර් ඔව්. හරි කවන්නේ. ප්‍රථමාධාර කරෝපතිරිත අත්‍යවශ්‍යම ගුණාංගය මේවයින් කුමක්ද කියලා අහන. මොකක්ද තියෙන්න ඕනේ? අත්‍යවශ්‍යම දේ ප්‍රථමාධාර පාඩම ලැබුණු සමානයේ අගහරුවද උදේ කරනවා මම අරසය කරේ නැත්නම් මම කරනවා මේ අපේ ඉන්ද්‍රජිත් සර් තමයි ගාල්ලේ කරන්නේ මම බාර දීලා තියෙන්නේ. ඒකට ඒ සර් කරේ නැත්නම් බෙල්ලාකත් පාඩම මම කරනවා. එතකොට මේක දැනගන්න පුළුවන් මේ තවදුරටත් 95 එන්න ඕනේ මොකද්ද මේකේ? මේ කිරීමේ මොනවද තියෙන්නේ? ඉවසීමයි අදිෂ්ඨානයයි. තියෙන්න ඕනේ වගේ කියලා තේරෙනව නේද අපිට ඒක? අවස්ථානෝචිත බව නායකත්වයේ දැරි මේකක් තියෙන්න ඕනේ එකක් වගේ. ප්‍රථමාධාර ලබා දෙන අසයි තමාගේ අවදානමෙන් මිදෙමින් ක්‍රියා කිරීම. ඒක නම් තියෙන්න බෑ. අවදානමෙන් මිදෙමින් ක්‍රියා කරොත් එහෙම මාර වැඩෙන්නේ ලෙඩ වෙර ගන්න හම්බ වෙන්නේ නැහැ අපිට. ඒක නම් වැරදි එකක්. හරි මේක තියෙන්න බෑ. ඕකුණොත් එහෙම අවදානමෙන් මිදෙමින් ක්‍රියා කරොත් එහෙම ඉතින් ප්‍රථමාධාර දෙන්න හම්බ වෙන්නේ ලෙඩ මැරලා ඉවරයි. ප්‍රථමාධාර පිළිබඳ මනා දැනුමක් පුහුණුවක් නිපුණතාවයක් තිබීම අත්‍යවශ්‍යම ගුණාංගයේ මොනවාද මේ වගේ ඒකට. ඉවසීම තියෙන එකද මේකද ඔක්කොම එක වගේ. වඩාම හරි. මේ අදිෂ්ඨානීය ඉවසීම කියන එක තියෙනවා නේද? මේ කියපු කාරණා ටික ඔක්කොම තියෙනවා නේද මේකේ? මනා දැනුම පුහුණුව නිපුණත්වය මේ කාරණා ටික ඔක්කොම මේ තියෙපු මේ වෙන වෙනම කියපු කාරණා ටික මේක ඇතුලේ තියෙනවා නේද? තියෙනවා සර්. පුහුණුවක් තියෙනවා නායකත්වයක් තියෙනවා. අදිෂ්ඨානයයි ඉවසීමයි මේ නිපුණතාවයේ තියෙනකොට තියෙනවා. ඒකට මේ කාරණා ඔක්කොම කියවෙන වර්ණයක් තියෙන්නේ මේක. පිළිතුර මේක වෙන්නේ. 96ට යන්
ආහාර ජීන පද්ධතියට අයත් මා ආහාරයේ පෝෂ්‍ය කොටස් අවශෝෂණය කිරීමට දායක වේ. මා ලෙස හඳුන්වන්නේ කවුද? මා පෝෂ්‍ය කොටස් අවශෝෂණය කිරීමට උදව් වෙන්නේ. අපි දන්නවා ජීර්ණ වෙච්ච ආහාර අවශෝෂණය කරන්නේ කොහෙද? කුඩා අන්ත්‍රෙන්නේ. කුඩා ආන්ත්‍රයේදී. එහෙනම් උත්තරේ මොකද්ද? කුඩා අන්ත්‍රය. කුඩා ආන්ත්‍රය. උත්තරේ කුඩා ආන්ත්‍රය. මේවෙන් ආමාශයේදී වෙන්නේ මහාන්ත්‍රයේදී වෙන්නේ වැඩිපුර ජලය අවශෝෂණය කර ගැනීම. ඒතර උත්තරේ කුඩා ආන්ත්‍රය. 97 පහක් දැක්වෙන ආහාර නිරීක්ෂණය කර ඒවයින් ප්‍රෝටීන බහුල ආහාර පමණක් අඩංගු කාණ්ඩේ තෝරන්න. ප්‍රෝටීන වැඩිපුර තියෙන්නේ මොකේද කියලා බලන්න. ලේසි ප්‍රශ්නයක්. ප්‍රෝටීන තියනවලු. මේ තියෙන්නේ මේකේ අර්ථාපල තියෙනවා. එතකොට ඒක ප්‍රෝටීන නෙමෙයි කයින් කරා. මේකේ පළවෙනි උත්තරේ. ඔව් ලේසි. අපිට මේවා එකක් ආපුවම අපිට මොනවා හරි වෙන එකක් හොයන්න මේකේ තෙල් තියෙනවා අයින් කරනවා. මේක ගත්තොත් බතල තියෙනවා. මේකේ එතකොට ප්‍රෝටීන නෙමෙයි මේකත් අයින් වෙනවා. උත්තරේ වෙන්නේ මේක. මේකේ සෝයා බෝංචි මාළු මස් පරිප්පු මේවා ඔක්කොම කුකුල් මස් වල තියෙන ප්‍රෝටීන. එතකොට ඒක තමයි උත්තරේ වෙන්නේ. අයින් කරන්න දන්නේ නැති මේ වැඩක් නැති ටික අයින් කරන්න. එතකොට උත්තරේ හොයාගන්න ලේසියි. ඊළඟ තියෙනවා මේ අත්පත්‍රිකාවක කොටසක් තමයි ආයතනය තියෙන්නේ. හෘදයාබාධ වලින් මිය යෑමේ ප්‍රවණතාවක් වැඩි වේ. දියවැඩා වැළඳීමේ අවදානම වැඩි. මුඛ පිළිකා, ගලනාලයේ පිළිකා, පෙනහළ පිළිකා, මුත්‍රාශ පිළිකා ඇති විය හැක. ලිංගික බෙලහීනතාවය ඇති විය හැකිය. බාහිර පෙනුම අවලස්සන බිම්බට හේතු විය හැකිය. මේ මොනවා පත්‍රිකාවක තිබිච්ච එකක්ද කියලා අහනවා. මේ පත්‍රිකාව මොනවා වගේ පත්‍රිකාවක් පිළිබඳව එකද? මේ මොන පත්‍රිකාවක්ද? දියවැඩියා රෝගී කියලා ආදීනම. දුම්බීනේ මීමේ ආදීනව පෙන්වීම සඳහා තමයි මේක දීලා තියෙන්නේ. මේක හරි පිළිතුර. ඒතකොට මෙවන්නේ මේ දුම්බීමෙන් හෘදයාබාධ වලින් මේ යාමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. මොකද හෘදේ වස්තුවට ගොඩාක් බලපෑම් ඇති වෙනවා දුම්බීම නිසා. ඉතින් දියවැඩියාවේ වැළඳීම ඔය ඔක්කොම ඒකත් හේතුවක් වෙනවා. මුඛ පිළිකා අනිවාර්යෙන් ගල්නාලයේ පිළිකා, පෙනහළ පිළිකා ඇති වෙනවා. මොකද ඒවා තියෙන විෂ නිසා. ලිංග බලහීනතාවක් ඇති වෙනවා. ලිංග බලහීනතාව කියන්නේ ලිංගික ප්‍රාණවත් බව නැති වෙලා යනවා දුම්බිය වුණ ගියාට පස්සේ. ඊළඟට මේ දුම්පානයයි මද්යසාර පානයයි දෙකෙන්ම ඕක වෙනවා. ඒක ලිංග බලහීනතාවය ඇති වෙනවා. පිරිමි ළමයි එහෙම අම්මෝ දුම් දදා බොනවා. ඉතින් ඇත්තෙන් මේ පසු කාලිනව ලිංග බලහීනතාවය ඇති වෙනවා. ලිංග බලහීනතාවය කියන එක දන්නව ඇතිනේ. එතකොට මේ ජීවිතය ඔක්කොම අසාර්ථකයි. ඉතින් දුම්බීම කියන එක දුරින්ම දුරු කරගන්න යුතු දෙයක්. මතක තියාගන්න හැමෝම. ඊළඟ එක පහත් දැක්කෙන පෝෂණ උණුතාවෙන් පෙන්න සිසුන් තිදෙනෙකු පිළිබඳ දත්තයන් කිහිපයක් දැක්වෙනවා. 99 ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නලු. A සිසුවා විටමින් A, B අයඩීන්, C යකඩ. නීරක්තියෙන් පෙළෙන සිසුවා කවුද කියලා අහනවා. කවුද නීරක්තිය තියෙන්නේ? නීරක්තිය කියන්නේ මොකද්ද? යකඩ අඩුකම නේද? ඔය නීරක්තිය පිළිබඳව බලන්න පාඩමේ තියෙනවා මේ පෙළපොතේ තියෙනවා පාඩමක්. ඒකේ නීරක්තිය ගැන තියෙනවා. ඔව් නීරක්තිය හැදෙන්නේ. ඒතකොට කවුද මෙතන ඉන්නේ ශිෂ්‍යයා? C. උත්තරය C. 99 C. ඊළඟට C. ගලගණ්ඩේ තියෙන එක්කෙනා කවුද කියලා අහනවා. ලේසි ප්‍රශ්න දෙකක් දාලා තියෙන්නේ. B. ගලගණ්ඩේ ඈ? B. එන්න මෙයා තමයි මේකට පිළිතුර වෙන්නේ ගලගණ්ඩේ. විටමින් A නම් ඉතින් ඇස් වල පෙනීමේ අඩුවීමක් තමයි වෙන්න පුළුවන්. ඒතර මේ දෙන්න තමයි මේවට පිළිතුරු වලට ගන්න. ඒතර අපි ප්‍රශ්න 100ම කතා කරලා ඉවර කරා. ලොකු ජයග්‍රහණයක් ප්‍රශ්න 100ක් කතා කරලා ඉවර කර ගන්නවා කියන්නේ. හඳුරු යන්න එපා චුට්ටක් ඉන්න. එතකොට අපි අද